අයිබෝන් පුතේ අපි මේ සම්බන්ධ වෙන්නේ පස්වෙනි ලෙසන් එකත් එක්ක. ඒ කියන්නේ ටියුට් එකේ එන්න පිටු අංකය 18ට පිටු අංකය 17ට 17 අපි නවත්තපු තැන පිටු අංකය 17. එතන තියෙනවා අපිට කතා කරන්න මුදල් සැපයුම ගැන, මූල්‍ය සමස්තය ගැන. ඇත්තටම අපි දැන් ආර්ථික ප්‍රතිපත්ති ගැන ගොඩක් දේවල් බේසික් දේවල් ටික කතා කරානේ. කතා කරලා අපි මේ යන්නේ මුදල් සැපයුම, ඊට පස්සේ අධිබලති මුදල්, උද්දමනය, උද්දමන ප්‍රතිවිපාක, අන්නේ දේවල් ටික සාකච්ඡා කරලා ඉවර කරන්න. මොකද ඒ ටික ඉවර කරන්නේ නැතුව අපිට ඊළඟ කොටසට යන්න බෑ. ඒක නිසා අපි ඊළඟට පටන් ගන්නෙ ඒ බේසික් දේවල් ටික සාකච්ඡා කරලා ඉවර කරන්න. මුදල් සැපයුම කියලා කියන්නේ මොකක්ද? රටක මුදල් සැපයුම කියලා කියන්නේ මොකක්ද? රටක මුදල් සැපයුම කියලා කියන්නේ මේ කාසි හා නෝට්ටු ටික විතරක්ද? නැත්නම් ඊට වඩා වැඩි යමක්ද කියලා අපි කල්පනා කරමු. ඇත්තට මුදල් සැපයුම කියන එක වැරදියට ගන්න එපා. කාසි හා නෝට්ටු ටික විතරක් නෙමෙයි. රටක මුදල් සැපයුම කියලා කියන්නේ ඊට වඩා ටිකක් එහාට ගියපු කතාවක්. මුදල් සැපයුම කියලා කියන්නේ මෙතන මහජනතාව සතු විවහාර මුදල් තියෙන්නත් පුළුවන්. මහජනතාව සතු තැන්පතු තියෙන්නත් පුළුවන්. මුදල් සැපයුම කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව අර්ථකථනය කරනවා ක්‍රම 4කට. එකක් M1, M2, M2B, M4 කියලා. අපි මේ සංකල්ප හතරම කෙටියෙන් සාකච්ඡා කරන්න යන්නේ දැන්. ඉස්සෙල්ලාම මුදල් සැපයීමට දීලා තියෙන පොදු නිර්වචනය පොඩ්ඩක් ලියාගෙන ඉමු. මෙහෙම ලියන්න. මුදල් සැපයීම යනු මුදල් සැපයීම යනු තිත්තිරේ ලියන්න. මුදල් සැපයීම යනු මුදල් සැපයීම යනු මුදල් සැපයීම යනු යම් නිශ්චිත දිනකදී මුදල් සැපයීම යනු යම් නිශ්චිත දිනකදී එරට මහජනතාව සතු මුළු මුදල් තොගයයි. මුදල් සැපයීම යනු යම් නිශ්චිත දිනකදී එරට මහජනතාව සතු මුළු මුදල් තොගයයි. යම් නිශ්චිත දිනකදී එරට මහජනතාව සතු මුළු මුදල් තොගයයි. මුළු මුදල් තොගයයි. රයිට්. ඉරක් ගහන්න යම් නිශ්චිත දිනකදී එරට මහජනතාව සතු මුළු මුදල් තොගයයි. ඒකට ඉරක් ගහගන්න. යම් නිශ්චිත දිනකදී එරට මහජනතාව සතු මුළු මුදල් තොගයයි. ඊට පස්සේ එතන යට කියනවා එමගින් නිශ්චිත අවස්ථාවකදී රටක මහජනතාව සතු විවහාර මුදල් හා තැන්පතු මුදල් වලින් සමන්විත මුදල් තොගය ගණනය කෙරේ. ඒ කියන්නේ මේකේ අපි කතා කරන්නේ විවහාර මුදල් විතරක් නෙමෙයි. හරිනේ මනි සප්ලයි එක කියලා කිව්වහම ඒක ඇතුලේ විවහාර මුදල් තියෙන්නත් පුළුවන්. විවහාර මුදල් මහජනයා සතු විවහාර මුදල් තියෙන්නත් පුළුවන්. මහජනයා සතු විවහාර මුදල් තියෙන්නත් පුළුවන්. තා මොකද්ද? මහජනයා සතු තැන්පතු තියෙන්නත් පුළුවන්. මේ දෙකෙන්ම තමයි මුදල් සැපයීම හැදෙන්නේ. ඒ නිසා මුදල් සැපයීමට විවිධ අර්ථකථන තියෙනවා. අපි අර්ථකථන සියල්ල බලමු. එතන යට පොඩ්ඩක් ඒ වාක්‍යයට තිරක් ගන්න. එමගින් යම් නිශ්චිත අවස්ථාවක රටක අනිවාර්යෙන් මහජනයා සතු වෙන්න ඕන. හරිනේ. බැංකුවල තියෙන මුදල් අපිට බෑ. මහජනයා සතු. බැංකුවල තියෙන මුදල් නෙමෙයි මහජනයා සතු. මහජනයා කියලා කියන්නේ බැංකුව ඇරුණාම ව්‍යාපාර සහ සාමාන්‍ය මහජනතාව ඔක්කොම මහජනයා තමයි. යම් නිශ්චිත අවස්ථාවක රටක මහජනයා සතු විවහාර මුදල් හා මොකද ඒකට ඉරක් ගහන්න තැන්පතු මුදල් වලින් සමන්විත මුළු මුදල් තොගය තමයි මෙතන ගණනය කරන්නේ. මේක තොගයක්. තොග සංකල්පයක්. යම් නිශ්චිත අවස්ථාවක රටක මහජනතාව සතු විවහාර මුදල් කොච්චරක් තියද මහජනතාව සතු තැන්පතු කොච්චරක් තියද අන්නේ සමස්ත තොගය තමයි අපි මෙතන මුදල් සැපයීම කියලා අදහස් කරන්නේ. දෙන මුදල් සැපයීම තොග සංකල්පයක් වන අතර එය මූල්‍ය සමස්තය සමාහාරය ලෙස හඳුන්වයි. මේක තොගයක්. යම් නිශ්චිත දිනකට ගණනය කළ හැකි තොගයක්. මේ වෙලාවේ කොච්චර මුදල් තොගයක් තියෙද කියලා අපිට මැනලා බලන්න පුළුවන්. මේක තොග සංකල්පයක්. තොග සංකල්පයක් මේකට කියනවා. කියන්නේ දැන් මේ මොහොතේ අපි මේ කතා කරන මේ වෙලාවේ මේ මොහොතේ කොච්චර මුදල් තොගයක් ශ්‍රී ලංකා ආර්ථිකයේ තියෙද. ඒක නිසා ඒක තොගයක් විදිහට අපිට ගණනය කරලා බලන්න පුළුවන්. මේක තොග සංකල්පයක්. අපි දන්නවා ආර්ථික විද්‍යාවේ සංකල්ප ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ප්‍රවාහ සංකල්ප සහ තොග සංකල්ප. ප්‍රවාහ කියන්නේ අඛණ්ඩ ක්‍රියාවලියක්. තොගයක් කියන්නේ යම් නිශ්චිත දිනකට පවතින ප්‍රමාණයක් විදිහට ගණනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මුදල් සැපයීම කියලා කියන්නේ ප්‍රවාහයක් නෙමෙයි තොගයක්. මේ වෙලාවේ කොච්චරද කියලා අපිට ගණනය කරන්න පුළුවන්. ඒ නිසා මුදල් සැපයීම කියන්නේ තොග සංකල්පයක් කියලා අපි කියනවා. මේකට කියන තව නම් තියෙනවා මොනවද? මූල්‍ය සමස්තය නැත්නම් සමාහාරය කියලා කියනවා. මොනිටරි ඇග්‍රිගේට්ස් කියලා ඉංග්‍රීසි වලින් කියනවා. මූල්‍ය සමස්තය නැත්නම් මූල්‍ය සමාහාරය මොනිටරි ඇග්‍රිගේට්ස්. දැන් මුදල් සැපයීමේ තියෙන වැදගත්කම මොකද්ද? මේ මුදල් තොගය නැත්නම් මුදල් සැපයීම. මුදල් තොගය කියලාත් කියන්නේ ඕක තමයි. මේකේ තියෙන වැදගත්කම මොකක්ද ආර්ථිකයකට? මුදල් සැපයීමේ එහෙම නැත්නම් මුදල් තොගයේ තියෙන වැදගත්කම මොකක්ද?
මේකේ. මේ මුදල් සැපයීම මුදල් තොගේ අපිට වැදගත් වෙන්නේ මොකටද? අපි කිව්වොත් යම් නිශ්චිත අවස්ථාවක නේ මේ ආර්ථිකයේ සතුව තියෙන මුදල් සැපයීම කියන එකෙන් තමයි කොච්චර මුදල් තොගයක් ආර්ථිකයේ තියෙද ආර්ථිකයේ කොච්චර මුදල් සැපයීමක් තියෙද කියන කාරණෙන් තමයි තීරණය වෙන්නේ. ඒ රටේ සමාහාර ඉල්ලුම. කියන්නේ භාණ්ඩ හා සේවා වලට තියෙන සමස්ත ඉල්ලුම තීරණය වෙන්නේ අන්නේ මුදල් ප්‍රමාණය මත. ඒ කියන්නේ අපි ගත්තොත් උතර පොඩක් කියවල බලන්න යට තියෙනවා රට සමාහාර ඉල්ලුම කියන්නේ රටක භාණ්ඩ හා සේවා වලට තියෙන සමස්ත ඉල්ලුම. සමාහාර ඉල්ලුම. රටක ජාතික නිෂ්පාදිතය. ඒ වගේම සේවා නියුක්තිය යටම වාක්‍ය කියවන්නේ මිල මට්ටම් වැනි සාර්වාර්ථික විචල්යන් තීරණය වීමට බලපාන ප්‍රබල සාධකයක් වේ. අනේක මේ සාර්වාර්ථික විචල්යන්, ඒ කියන්නේ රටක සමස්ත ඉල්ලුම, සමස්ත නිෂ්පාදනය, සේවා නියුක්තිය, මිල මට්ටම් වගේ ඒ සාර්වාර්ථික විචල්යන් තීරණය වීමට බලපාන ප්‍රධාන ප්‍රබල සාධකයක් තමයි මුදල් සැපයීම. සමාහාර ඉල්ලුම තීරණය කරන ප්‍රබල සාධකයක් වන්නේ මුදල් සංසරණයේ පවතින මුදල් ප්‍රමාණය හෙවත් මුදල් සැපයීමයි. ඒ කියන්නේ මෙහෙමනේ පුතේ. අපි ගත්තොත් ඔන්න රටක යම් වෙලාවක මුදල් සැපයීම වැඩි වුණොත් මොකද වෙන්නේ? රටක මුදල් සැපයීම වැඩි වුණොත් මුදල් සැපයීම මනි සප්ලයි එක වැඩි වුණොත් කියන්නේ රටක මිනිස්සුන්ට භාවිතා කරන්න අතේ තියෙන මුදල් ප්‍රමාණය මනි සප්ලයි එක වැඩි වෙනවා. මනි සප්ලයි එක වැඩි වෙනකොට වෙන්න පුළුවන් දෙයක් තමයි ඒ රටේ මිනිස්සුන්ගේ මොකද්ද වැඩි වෙන්නේ? සමාහාර ඉල්ලුම, භාණ්ඩ හා සේවා වලට තියෙන සමස්ත ඉල්ලුම වැඩි වෙනවා. සමාහාර ඉල්ලුම ඉහළ යනවා. මුදල් සැපයීම දැන් රටේ සල්ලි වැඩි නම් නේ ආණ්ඩුව අපි හිතමු අච්චු ගහලා මුදල් අච්චු ගැහුවා කියලා. මුදල් අච්චු ගැසීමක් හෝ වෙන යම් වාණිජ්‍ය බැංකු මුදල් මැවීමක් වගේ මොකක් හරි ක්‍රියාවලියක් තුල රටක මුදල් සැපයීම වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනකොට මිනිස්සු අතේ සල්ලි තියෙනවනේ. සල්ලි තියෙනවා කියලා කියන්නේ භාණ්ඩ වලට තියෙන සමස්ත ඉල්ලුම, ආර්ථිකයේ සමාහාර ඉල්ලුම වැඩි වෙනවා නේ. රටක මුදල් සැපයීම වැඩි වෙනකොට රටේ භාණ්ඩ හා සේවා වලට තියෙන සමාහාර ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනකොට අපි දන්නවා ඒකේ ප්‍රතිඵල තමයි එකක් තමයි මිල මට්ටම මොකක් වෙන්න පුළුවන්ද? ඉහළ යන්න පුළුවන්. මිල මට්ටම ඉහළ ගියොත් හැබැයි ඒකේ හොඳ පැත්තක් තියෙනවා. මොකද්ද හොඳ පැත්ත? මිල මට්ටම ඉහළ යනකොට නිෂ්පාදකයෝ ඩයග්‍රෑමක් වෙනවා. ඒක නිසා නිෂ්පාදනය වැඩි කරනවා. දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට දැන් සපත්තු වලට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට සපත්තු මිල ඉහළ යනවා. ඒකට DSI එකේ මුදලාලි කැමති යා නිෂ්පාදනය වැඩි කරනවා නේ. ඊට පස්සේ අපි ගත්තොත් බිස්කට් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනකොට බිස්කට් වල මිල ඉහළ යනවා. ඒකට මෙලිබන් බිස්කට් කම්පැනි, මංචි බිස්කට් කම්පැනි කැමති. එයා සැපයීම වැඩි කරනවා. ඒතර අපි දන්නවා රටක මුදල් සැපයීම වැඩි වුණොත් මුදල් සැපයීම වැඩි වෙනකොට ඇග්‍රිගේට් ඩිමාන්ඩ් එක සමාහාර ඉල්ලුම සීදන ඉදන ජීදන එක්ස්ට්‍රීම් සමාහාර ඉල්ලුම ඉහළ යනවා. සමාහාර ඉල්ලුම ඉහළ යනවා. අපි ඔය ඉස්සරහට කතා කරමු කොහොමද සමාහාර ඉල්ලුම හැදෙන්නේ කියලා. නිකන් දැනට සරලව ගන්න සමස්තයක් විදිහට ගත්තාම රටේ භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම කියලා ඒක ඉහළ යාම තුල රටේ මිල මට්ටම ඉහළ යනවා. දැන් සමස්ත ඉල්ලුම වැඩි වෙනකොට මිල මට්ටම ඉහළ යනෝනේ. මිල මට්ටම ඉහළ ගියොත් නිෂ්පාදකයෝ ඒකට හරි සතුටුයි. ඒගොල්ලෝ නිෂ්පාදනය වැඩි කරනවා. නිෂ්පාදනය වැඩි වෙනකොට රටේ සේවා නියුක්තිය, ඒ වගේම රටේ ආදායම් මට්ටම ඒවත් ඉහළ යනවා. හරි ඒක නිසා අන්න ඒ වගේ සම්බන්ධයක් තමයි තියෙන්නේ. ඒ වගේ මුදල් සැපෙම අඩු වුණොත් රටක මුදල් සැපෙම අඩු වුණොත් භාණ්ඩ හා සේවා වලට තියෙන සමාහාර ඉල්ලුම සමස්ත ඉල්ලුම පහළ යනවා. ඉල්ලුම පහළ ගියොත් ඉල්ලුම අඩු වෙනකොට රටේ භාණ්ඩවල මිල මට්ටම අඩු වෙනවා. මිල මට්ටම අඩු වෙනවා, නිෂ්පාදනය අඩු වෙනවා, සේවා නියුක්තිය අඩු වෙනවා, ආදායම් මට්ටම අඩු වෙනවා. ඒ ඔක්කොම අඩු වෙන්න පුළුවන්. රයිට්? ඒක නිසා උතන අපිට ඕ අතර මුදල් සැපෙමයි මෙන්න මේ සාර්වාර්ථික විචල්යන් අතර ප්‍රබල සම්බන්ධයක් තියෙනවා. සමහරක් වෙලාවට අපි මේ ඉකොනොමික් ඇනලිසිස් ආර්ථික විශ්ලේෂණයේ විෂයේදී අපි සමහරක් වෙලාවට අපිට මේ සාර්වාර්ථික විචල්යන්ට විච්ච බලපෑම යම් යම් අවස්ථාවේදී අපිට ඇසෙස් කරන්න වෙනකොට අපිට මේ මුදල් සැපීමත් එක්ක තියෙන සම්බන්ධය දැනගෙන ඉඳීම වැදගත්. හරිනේ? ඒතර අපි දැනගන්න ඕන රටේ මුදල් සැපීම වැඩි වුණොත් සමහර ඉල්ලුම් වැඩි වෙනවා. ඉල්ලුම් වැඩි වෙනකොට බඩු මිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යද්දී නිෂ්පාදකයෝ නිෂ්පාදනය වැඩි කරනවා. නිෂ්පාදනයයි මිල වැඩි නිසා නිෂ්පාදනය වැඩි වෙනකොට සේවා නියුක්තිය කොහොමදත් වැඩි වෙනවා. සේවා නියුක්තිය වැඩි වෙනකොට රටේ මිනිසුන්ගේ ආදායමත් වැඩි වෙනවා. ඒ වගේම තමයි යම් හේතුවක් මත රටේ මුදල් සැපීම අඩු වුණොත් සමහර ඉල්ලුම් අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී රටේ මිල මට්ටම අඩු වෙනවා. මිල මට්ටම අඩු වෙද්දී නිෂ්පාදනය අඩු වෙනෝනේ. අයි මිල අඩු වෙන්නේ නිෂ්පාදකයෝ අධෛර්යමත් වෙනවා. නිෂ්පාදනය අඩු වෙනවා. එතකොට රටේ සේවා නියුක්තිය පහළ යන්න පුළුවන්. සේවා නියුක්තිය පහළ ගියොත් ඒකත් එක්කම රටේ මිනිසුන්ගේ ආදායම් මට්ටම පහළ යන්න පුළුවන්. එතකොට ඔන්න ඔය වගේ මුදල් සැපයීම ඊටාම වැදගත් විචල්යක් වෙනවා මේ වැදගත් දෙයක් වෙනවා මේ සාර්වාර්ථික විචල්යන්ට වෙන බලපෑම තීරණය කිරීමේදී. ඒක නිසා තමයි අපි මෙතන මුදල් සැපයීම කතා කරේ. එතන යට කියනවා මුදල් යම් නිශ්චිත අවස්ථාවක රටක මහජනතාව යන්නේ අදහස් කරනුයේ මධ්‍යම රජය මහ බැංකුව හා වාණිජ්‍ය බැංකුව හැරුණු විට සෙසු සියලුම ආර්ථික ඒකකයන්ගේ. දැන් අපි ගුවා මුදල් සැපයීම කියලා කියන්නේ මහජනතාව සතු මුදල් තොගය කියලා. මහජනතාව සතු විවහාර මුදල්, මහජනතාව සතු තැන්පතු. මහජනයා කියලා කියන්නේ කවුද? මහජනයා කියලා කියන්නේ කවුද?
මහජනය කියලා කියන්නේ කොටස් තුනක් කරුණාම අනිත් ඔක්කොම මහජනයට දාන්න පුළුවන්. මධ්‍යම රජය ගවර්න්මන්ට් එක මහජනයා නෙමෙයි අයින් කරා. මහ බැංකුව මහජනයා නෙමෙයි. වාණිජ්‍ය බැංකුව මහජනයා නෙමෙයි. ඒ අරෙන් අනිත් ඔක්කොම මහජනයා. එතකොට අපි ගත්තොත් වාණිජ්‍ය බැංකුවයි මධ්‍යම රජයයි මහ බැංකුවයි ඇරුණාම අනිත් ඔක්කොටම අපි කියන්නේ මහජනයා කියලා. ඒ කියන්නේ රටේ තියෙන පොදු සමාගම්, මූල්‍ය සමාගම්, තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, මිනිස්සු රටේ ඒගොල්ලෝ හැමෝගේ මතේ තියෙන සල්ලි මොනවද? මහජනයා සතු ව්‍යවහාර මුදල්. ඔයගොල්ලෝගේ ගෙදර කැටේ තියෙන සල්ලි, ඔයාගේ ගෙදර ලාච්චුවේ තියෙන සල්ලි, කොන්දොස්තරගේ අතේ තියෙන සල්ලි, මොකක් හරි කම්පැනි එක ලාච්චුවේ තියෙන සල්ලි, හවුල් ව්‍යාපාරයක ලාච්චුවේ තියෙන සල්ලි. ඊට පස්සේ තනි පුද්ගල ව්‍යාපාරයක කඩේ කැෂියර්ගේ ලාච්චුවේ තියෙන සල්ලි, පන්සලේ පින් කැටේ තියෙන සල්ලි. මේ ඔක්කොම මහජනතාව සතු ව්‍යවහාර මුදල්. හරිනේ? මහජනතාව සතු ව්‍යවහාර මුදල් වලට ගන්න බැරි ඒවා තියෙන මොනවද? මහජනතාව සතු ඒවා කියලා කියන්න බැරි ඒවා තමයි මහ බැංකුවේ සල්ලි මහජනතාව සතු නෙමෙයි. වාණිජ්‍ය බැංකු 26ක් ලංකාවේ තියෙනවා. ඒවා මහජනතාව සතු නෙමෙයි. නේ වාණිජ්‍ය බැංකු, මහ බැංකු, මධ්‍යම රජයේ හැර අනිත් ඔක්කොම වෙන කොතන මුදල් තිබුණත් මුදල් හෝ තැන්පතු ආකාරයෙන් ව්‍යවහාර මුදල් හෝ තැන්පතු ආකාරයෙන් තියෙනවට අපි කියනවා මොකද්ද? මහජනතාව සතු මුදල් කියලා. එතන කියන්නේ යටම කියන්නේ ඒක. ඒකට පොඩ්ඩක් ඉරක් ගහගන්න. යම් නිශ්චිත අවස්ථාවක රටක මහජනතාව යන්නේ අදහස් කරනුවේ මධ්‍යම රජය, පැහැදිලිවම මධ්‍යම රජය, මහ බැංකුව, වාණිජ්‍ය බැංකුව හැරුණු විට සෙසු සියලුම ආර්ථික කාරකයන්. පැහැදිලිනේ? රයිට්. ඊළඟට එන්න ඊළඟ පිටුවට. ඒක හරි. ඊළඟ පිටුව හිස්. පිටුව අංකය 18. ඇයි ඒක හිස්ව තියලා තියෙන්නේ? ඒක හිස්ව තියලා තියෙන්නේ මුදල් සැපයීමේ නිර්වචන ටික අපි එතන ලියාගමු. ඒක ලියන්න තමයි එතන ඉඩ තියලා තියෙන්නේ. රයිට්. අපි ඔය මුදල් සැපයීම සම්බන්ධයෙන් ගත්තාම පොඩ්ඩක් ඒ 18 වෙනි පිටුව එහෙම තියලා එන්නකෝ 19 වෙනි පිටුවට. 19. ලියන්නකෝ. එන්න 19 වෙනි පිටුවට. 19 වෙනි පිටුවේ තියෙනවා මුදල් සැපයීම රටක මූල්‍ය අධිකාරිය විසින් තීරණය කරයි. මූල්‍ය අධිකාරිය කියන්නේ කවුද? කවුද රටක මූල්‍ය අධිකාරිය කියලා කියන්නේ? රටක මූල්‍ය අධිකාරිය කියලා කියන්නේ කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. රටක මූල්‍ය අධිකාරිය කියලා කියන්නේ කවුද? ශ්‍රී ලංකා මහ දැන් ලංකාවේ නම් ශ්‍රී ලංකා මහ බැංකුව. ලංකාවේ මූල්‍ය අධිකාරිය කියලා කියන්නේ නේ. මුදල් සැපයීම රටක මූල්‍ය අධිකාරිය විසින් තීරණය කරයි. එබැවින් යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට අදාළව මේ ස්ථාවර අගයකි. එය පහත පරිදි ප්‍රස්ථාරයක් මගින් දැක්විය හැකියි. මුදල් සැපයීම කියන එක තීරණය කරන්නේ මහ බැංකුව. ඒක නිසා ඒක මේ නිශ්චිත අගයක් කියලා කියනවා. යම් නිශ්චිත අවස්ථා අපි ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට අදාළව මේ මුදල් සැපයීම කියන එක අපි හිතනවා ස්ථාවර අගයක්. වෙනස් වෙන්නේ නැති අගයක් කියලා මුදල් සැපයීම කියන එක. එතකොට අපිට මුදල් සැපයීම කියන එක ප්‍රස්ථාරකින් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඒක රටේ නිෂ්පාදනය වැඩි වුණාට නිෂ්පාදනයත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ. අපි මෙහෙම අපිට ඕන නම් කියන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. මුදල් සැපයීම කියලා කියන්නේ. මම මෙහෙම කිව්වොත් මෙහි මුදල් සැපයීම මනි සප්ලයි එක. මුදල් සැපයීම මෙහෙම දැම්මොත් මෙහෙම රටේ නිෂ්පාදනය දැම්මොත් මේක නිෂ්පාදනයත් එක්ක ඍජු සම්බන්ධයක් නැහැ. නිෂ්පාදනයේ කීය වුණත් රටේ නිෂ්පාදන මට්ටම කොච්චර වුණත් මනි සප්ලයි එක. දැන් අපි තුම මෙහෙම යම් ප්‍රමාණයක් මුදල් තියනවා කියලා මනි සප්ලයි එක. ඒක නොවෙනස්ව තියෙනවා. නිෂ්පාදන මට්ටම කොච්චර වුණත් මේ Y1 Y2 නිෂ්පාදන මට්ටම කුමක් වුවත් මුදල් සැපයීම මනි සප්ලයි එක වෙනස් වෙන්නේ නැහැ. එකම අගයක්. එකම අගයක්. මොකක් හරි මේ තියෙන අගය එහෙම වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර අගයක්. ඒක පොඩ්ඩක් ඇඳලා තියන්න. රටේ නිෂ්පාදනය වැඩි වුණා කියලා මුදල් සැපයීම වෙනස් වෙන්නේ නැහැ. එකම අගයක්. මොකද මේක මහ බැංකුව තීරණය කරන්නේ. මහ බැංකුව තමයි මේක අඩු වැඩි කරන්නේ. ඒක රටේ නිෂ්පාදනයත් එක්ක සම්බන්ධ නැහැ. නිෂ්පාදනය වැඩි වෙනකොට මුදල් සැපයීම වැඩි වෙන හැම එකක් නැහැ. අර ප්‍රස්ථාරය ඇඳ ගන්න 19 වෙනි පිටුව මෙතන 19 වෙනි පිටුවේ ඇඳ ගන්න ප්‍රස්ථාරය. මේ මිරක් ගන්න මේ පැත්තට නිෂ්පාදනය දාන්න මේ මූර්ත නිෂ්පාදනය. මේ පැත්තට දාන්නේ මූර්ත නිෂ්පාදනය. නිකන් රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය. මූර්ත නිෂ්පාදනය මුදල් සැපයීම. මූර්ත නිෂ්පාදනයේ Y1 වුණත් Y2 වුණත් මුදල් සැපයීම MS එකම අගයක්. එකම අගයක්. ඒක තැනින් තැනට වෙනස් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. රයිට්. ඊට පස්සේ අට එන්න පොඩ්ඩක් එතන. ශ්‍රී ලංකාවේ මුදල් සැපයීම පිළිබඳ නිල අර්ථකථන. ඔතන කියනවා මෙහෙම සංශෝධිත මුදල් නීති පනතට අනුව මුදල් සැපයීම ගණනය කිරීමේදී ඊට ඇතුළත් කළ යුතු වත්කම් මොනවාද තීරණය කිරීමේ බලය මුදල් මණ්ඩලය වෙත පවරා ඇත. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් සැපයීම ක්‍රම 4කට ගණනය කරනවා. මේ මුදල් සැපයීම කියන එක ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රම 4කට ගණනය කරනවා. ඒ කියන්නේ නිර්වචන 4ක් යටතේ ගණනය කරනවා. මොකද්ද මේ ක්‍රම 4? මුදල් සැපයීම ගණනය කරන. ලියන්න ඉස්සෙල්ලාම පළවෙනි එක තමයි අපි කියන්නේ එක පටු මුදල් සැපයීම. පටු මුදල් සැපයීම. තිත්තිරේ ලියන්න. පටු මුදල් සැපයීම. පටු මුදල් සැපයීමට අපි සංකේතයක් විදිහට කියනවා M1 කියලා. M2 අපි මේව ඉගෙන ගන්නවා. M2 තමයි
පුළුල් මුදල් සැපයීම. මුදල් සැපීමේ සංකල්ප ටික. මේ ටික මම උගන්වනවා තා චුට්ටකින් පොඩ්ඩක් ලියා ගන්නකො. පුළුල් මුදල් සැපයීම. දන්න අය ඉන්න දන්නේ නැති අය ලියා ගන්න. M2. ඊට තව අංක 3. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. පුළුල් මුදල් සැපයීම. අපි ඒකට කියනවා M2B කියලා. M2B. තව තියෙනවා M4 කියලා කියනවා. අපි ඒකට කියනවා වඩාත් පුළුල් මුදල් සැපයුම. නැත්නම් අපි ඒකට කියනවා මූල්‍ය සමීක්ෂණය කියලා. මූල්‍ය සමීක්ෂණය M4. ඔන්න වගේ මුදල් සැපීමේ සංකල්ප 4ක් ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ කතා කරනවා. මොකද්ද පළවෙනි එක M1 පටු මුදල් සැපීම. මුදල් සැපීම තියෙන පුළුවන් තියෙන පටුම සංකල්පය. ඊළඟට කතා කරනවා පුළුල් මුදල් සැපීම M2 ඊළඟට තියෙන සංකල්ප. ඊළඟට කතා කරනවා ඒකාබද්ධ පුළුල් මුදල් සැපීම M2B. ඊට පස්සේ කතා කරනවා වඩාත් පුළුල් මුදල් සැපීම නැත්නම් මූල්‍ය සමීක්ෂණය කියලා කියනවා. මූල්‍ය සමීක්ෂණය. වඩාත් පුළුල් මුදල් සැපීම නැත්නම් අපි කියනවා මූල්‍ය සමීක්ෂණය. M4 තමයි ඒකේ සංකේතය. M1 පටු මුදල්, M2 පුළුල් මුදල්, M2B ඒකාබද්ධ මුදල් සැපීම. M4 වඩාත් පුළුල් මුදල් සැපීම නැත්නම් අපි කියනවා මූල්‍ය සමීක්ෂණය කියලා. ඔය වගේ මුදල් සැපීමේ සංකල්ප 4ක් ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේ කතා කරනවා. අපි පොඩ්ඩක් මේ සංකල්ප 4 මතක් කරගමු. එන්න පිටු අංකය 18ට. පිටු අංකය 18ට. පිටු අංකය 18ට. මම ওই සංකල්ප 4ම එකපාර උගන්වන්නම් මෙන්න මෙහෙම. පිටු අංකය 18 තියෙන ওই සංකල්ප ටික ලියා ගන්න. අපි ওই ටික ඔක්කොම එකපාර පොඩ්ඩක් කතා කරලා බලමු. මොකද්ද මේ හිස් පිටුවක් තියෙන පිටු අංකය 18 කලින් පිටුව. ඒක අපි ලියා ගමු. මොකද්ද මේ මුදල් සැපීමේ සංකල්ප 4 කියන එක? මම මෙහෙම කියන්න. මම මෙහෙම කිව්වොත් ඉස්සෙල්ලම මහ ජනයා සතු විවහාර මුදල්. මහජනයා සතු විවහාර මුදලුයි right මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුන් තැන්පතුයි. මහජනයා සතු විවහාර මුදල්, මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුන් තැන්පතු කියන මෙන්න මේ කොටස් දෙක එකතු කරාම මේ දෙක විතරක් එකතු කරොත් යම් අවස්ථාවක right යම් කිසි අවස්ථාවක මහජනයා සතු විවහාර මුදල්, ඒ කියන්නේ මේ අපේ අතේ තියෙන සල්ලි, මහජනයා සතු විවහාර මුදල්, අපේ අතේ තියෙන සල්ලි තියෙන අන්න ඒවයි. මේ කාසියා අපේ අතේ තියෙන කාසියා මහජනයා සතු විවහාර මුදල් නැත්නම් කාසියා නෝට්ටු ටිකයි. මහජනයා සතු වාණිජ බැංකුවල ඇති, ඒ කියන්නේ කමර්ෂල් බැංක්ස් වල තියෙන ඉල්ලුම් තැන්පතු, කරන්ට් accounts. අර චෙක් පොත් වලින් ගඩු දෙනු කරන්නේ කරන්ට් account balance. මහජනයා සතු වෙන්න ඕන. මහජනයා සතු විවහාර මුදලුයි. මහජනයා කියන්නේ කවුද? මහ බැංකුව, වාණිජ බැංකු, මධ්‍යම රජයේ හැර මහජනයාට අයිති විවහාර මුදලුයි. මහජනයා සතු අපිට අයිති වාණිජ බැංකුවල තියෙන. වාණිජ බැංකුවල නෙමෙයි අපිට අයිති. මහජනයා සතු මහජනයා සතු වාණිජ බැංකුවල තැන්පත් කරලා තියෙන කාලීන හා ඉතුරුන් නෙමෙයි මෙතන හදාගන්න. මහජනයා සතු වාණිජ බැංකුවල තැන්පත් කරලා තියෙන පොඩ්ඩක් ඉන්න. කාලීන හා ඉතුරුන් තැන්පත් වෙන්නේ ඊළඟ එකේ. මෙතන මහජනයා සතු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු. වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු. පළවෙනි පියවරේදී අපි ගන්න ওই දෙක. මහජනයා සතු විවහාර මුදල්, මහජනයා සතු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු. හරි. මෙන්න මේ කොටස් දෙක එකතු වුණාම මහජනයා සතු විවහාර මුදලුයි, මහජනයා සතු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතුයි. මොනවද මේ ඉල්ලුම් තැන්පතු කියන්නේ? කරන්ට් account balance. ඒ කියන්නේ චෙක් පොත් වලින් ගනුදෙනු කරන්න පුළුවන් කරන්ට් account balance නේ. අන්නේ කරන්ට් accounts වල අපි තැන්පත් කරලා තියෙන මහජනයා සතු වාණිජ බැංකුවල තියෙන කරන්ට් account balance ඉල්ලුම් තැන්පතුයි. ඒ දෙක එකතු වුණාම අපි කියන එකට මොකක් කියලාද? M1 මුදල් සැපයුම කියලා කියනවා. මේකට අපි කියනවා M1 මුදල් සැපයුම. කියන්නේ මොකද්ද? පටු මුදල් සැපයුම කියලා කියනවා. ඊට පස්සේ ඕක අපිට තව ටිකක් ව්‍යාප්ත කරන්න පුළුවන්. පටු මුදල් සැපයුම තව එහාට ගෙනියන්න පුළුවන් ඔය සංකේත. ඕක. ඒ කියන්නේ අපි ඔය M1 මුදල් සැපයුමට ඊළඟට M1 එහෙම නැත්නම් අපි කියනවා පටු මුදල් සැපයුම. පටු මුදල් සැපයුම කියන්නේ මොකද්ද එතකොට? පොඩ්ඩක් ඉන්න. පටු මුදල් සැපයුම කියන්නේ මොකද්ද? අපි ගානක් හදමු. දැනට මට කියන්න මොකද්ද පටු මුදල් සැපයීම කියන්නේ? මහජනයා සතු විවහාර මුදලුයි, මහජනයා සතු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතුයි කියන දෙකේ එකතුව නේ. ඕක. ඔකට අපි කියනවා මොකද්ද? පටු මුදල් සැපයීම කියලා. මහජනයා සතු විවහාර මුදල් තියෙනවා.
මහජනයා සතු වාණිජ්‍ය බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු තියෙනවා M එක. චෙක් පොත් වලින් ගනුදෙනු කරන්න පුළුවන් ඉල්ලුම් තැන්පතු. ඒතර ඒ ටික එකතුවට අපි කියනවා මොකද්ද? පටු මුදල් සැපයුම කියලා. ඕකට ඔක M එක කියලා කියනවා නැත්තම් පටු මුදල් සැපයුම. නැත්තම් M එක කියලා කියනවා. right? right. ඊට පස්සේ ඕකට අපි එකතු කරොත් මෙන්න මේක. මොකද්ද? මහජනයා සතු. මම ඉස්සෙල්ලා වැරදිලා ඔක තමයි ලිව්වේ. මොකද්ද? මහජනයා සතු මොකද්ද? වාණිජ්‍ය බැංකුවල ඇති. වාණිජ්‍ය බැංකුවල ඇති මොනවද? කාලීන හා ඉතුරුන් තැන්පතු. මෙන්න මේකත් එකතු කරොත් අපේ මුදල් සැපයීම සංකල්පය තව ටිකක් පුළුල් කරන්න පුළුවන් අපිට. එතකොට මුදල් සැපයීම සංකල්පය තව පුළුල් වෙනවා. මොකද්ද කොහොමද පුළුල් වෙන්නේ? මහජනයා සතු ව්‍යවහාර මුදල් මහජනයා සතු වාණිජ්‍ය බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු වලට මහජනයා සතු වාණිජ්‍ය බැංකුවල විතරයි. වාණිජ්‍ය බැංකුවල දෙන කාලීන ඉතුරුම් තැන්පතුත් ගත්තා. එතකොට අපි මේ මුදල් සැපයීමට කියනවා M2 මුදල් සැපයීම. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයීම කියලා. අන්න මුදල් සැපයීමේ තව සංකල්පයක් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වලා දෙනවා. රයිට්. අපිට ඔක තව පුළුල් කරන්න පුළුවන්. තව පුළුල් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මේකට එකතු කරනවා මහජනයා සතු මම එක වෙන පාටකින් ගන්න. ඔකට එකතු කරනවා තවත් කොටස් දෙකක්. මෙන්න මෙහෙම. මහජනයා සතු වාණිජ්‍ය මෙහෙම ගමු. මෙහෙම ගන්න මේක මෙහෙම ලියන්න. විදේශ විවහාර මුදල් බැංකු ඒකක වල ඇති නේවාසික තැන්පතු. විදේශ විවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසික තැන්පතු. ඒ කියන්නේ අපි විදේශ විවහාර මුදල් වලින් පවත්වගෙන යන නේවාසික තැන්පතු. හරි ඔය ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ නිකන් දැනට මතක දැන් රෙසිඩන්ට් ෆොරින් කරන්සි කියලා කියනවා. RFC. ඔකට ඊළඟට අපි එකතු කරනවා තව එකක්. අනේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් වල ඇති තැන්පතු වලින් 50%. අපි මේකට කියනවා NRFC වලින් 50%. non resident foreign currency වලින් 50%. හරි? NRFC වලින් 100. අනේවාසික විදේශ විවහාර මුදල් ගිණුම් වල ඇති තැන්පතු වලින් ඇති කාලීන හා ඉතුරුන් තැන්පතු කියලා කියනනම් වඩාත් පැහැදිලි. කාලීන හා ඉතුරුන් තැන්පතු වලින් 50%. NRFC non resident foreign currency වලින් 50%. ඒ කියන්නේ අනේවාසික. ඒ කියන්නේ අපේ රටේ නේවාසික නොවන අනේවාසිකයෝ මෙහි තැන්පත් කරලා තියෙන මෙන් අපි ගන්නේ 150. NRFC non resident foreign currency වලින්. අනේ මේක මතක තියාගන්න මෙහෙම කෙටියෙන්. අනේවාසික තැන්පතු වලින් 50%යි. අනේවාසික තැන්පතු වලින් 50%යි. ඔන්න ඔය ටික එකතු කරාට පස්සේ අපේ එනවා මුදල් සැපයීමේ ඊළඟ සංකල්පය. මොකක්ද ඊළඟ සංකල්පය කියලා කියන්නේ? මුදල් සැපයීමේ තියෙන තුන්වෙනි සංකල්පය. අපි ඒකට කියනවා M2B. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම කියන සංකල්පය එනවා. රයිට්. ඔක තමයි M2B කියලා කියන්නේ. රයිට්. ඊට පස්සේ ඕකට එකතු කරන්න ඕන තව කාරණා දෙකක්. මොකක්ද එකතු කරන්නේ? ඕකට එකතු කරනවා මම මේ අහපව කියලා දෙන්නම්. බලපත්‍ර ලාභී විශේෂිත බැංකුවල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුන් තැන්පතු. බලපත්‍රලාභී විශේෂිත බැංකුවල තියෙන කාලීන හා ඉතුරුන් තැන්පතු
තව එකක් එකතු කරනවා. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතුයි. ඔය බලපත්‍රලාභී විශේෂිත බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම් වල තියෙන තැන්පතුයි මේ ඔක්කොම ගත්තට පස්සේ මේකට අපි කියනවා මොකද්ද M4 මුදල් සැපයුම කියලා. M4 මුදල් සැපයුම කියලා කියනවා. එතකොට ඔන්නෝක තමයි මුදල් සැපයුමේ අපි ඉගෙන ගන්න සංකල්ප 4. මේක ටිකක් එහාට යන්න පුළුල් වෙනවා. කියන්නේ ඇත්තටම ගත්තොත් අපි M1 කියලා කියන්නේ මොකද්ද? M1 කියලා කියන්නේ මහජනයා සතු විවහාර මුදලුයි. M1ට අනුව රටේ මුදල් සැපයුම කියලා කියන්නේ මහජනයා සතු විවහාර මුදල් ටිකයි. මහජනයා සතු වාණිජ්‍ය බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතුයි විතරයි. ඒ කියන්නේ අපේ අතේ තියෙන කාසිහා නෝට්ටු ටිකයි ඊට අමතරව මොකද්ද? මහජනයා සතු වාණිජ්‍ය බැංකුවල තියෙන කරන්ට් account balance ටිකයි විතරයි M1ට අනුව මුදල් සැපයුම කියලා කියන්නේ. ඊට පස්සේ ඔක M2ට එනකොට කියනවා මොකද්ද? ඊට අමතරව තව එකතු කරන්න කියලා කියනවා. ඔය තියෙන ටිකට මහජනයා සතු විවහාර මුදල්, මහජනයා සතු ඉල්ලුම් තැන්පතු, ඊට අමතරව මහජනයා සතු වාණිජ්‍ය බැංකුවල තියෙන කාලීන හා ඉතුරුම් තැන්පතු. ඒ කියන්නේ අර සේවිංස් account ස්ථාවර තැන්පතු අන්න ඒවත් එකතු කරන්නේ. ඒතර M2. ඊට පස්සේ ඔක M2B කරන්නේ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම කරන්නේ. ඔකට එකතු කරනවා RFC, NRFC වලින් 50%. RFC කියලා කියන්නේ විදේශී වහාර මුදල් බැංකුවේ එක්වල ඇති නේවාසික තැන්පතු. NRFC කියලා කියන්නේ අනේවාසික විදේශී වහාර මුදල් ගිණුම් වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු වලින් 50%. අනේවාසිකීව. ඒ කියන්නේ අනේවාසිකීයන්ගේ තියෙන තැන්පතු ඔක්කොම ගන්න නැහැ. මොකද ඒව රට ඇතුලේ අපි හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම වියදම් වෙන්නේ නැති නිසා අපි එකෙන් 150යි ගන්න. අපි මේකට කියනවා වෙලාවකට දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන කොටස. මේ 150 තමයි දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන කොටස. හරි? එහෙනම් අනේවාසික විදේශී වහාර මුදල් ගිණුම් වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු වලින් 150. ඒ ටික ගත්තාම M2B එනවා. ඊට පස්සේ ඔකට බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතුයි ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු එකතු කරාම අවසානම සංකල්පේ M4 කියන සංකල්පය ලැබෙනවා. එතකොට අපිට ඔන්න ඔය වගේ මුදල් සැපයීමේ සංකල්ප කතා කරන්න පුළුවන් 4ක්. M1, M2B, M2B, M4 කියලා. ওই සංකල්ප 4ම අපි දැන් කතා කරන්න යනවා. අපි ඉස්සරහා ගානක් හදනවා. ඒ ගාන හදනකොට අපි ওই සංකල්ප ටික ඔක්කොම කතා කරනවා. රයිට්? ගාන හදනකොට අපි ওই ටික ඔක්කොම කතා කරන්න ඕන. රයිට්. පොඩ්ඩක් ඉන්න. මම මේක තාම ලියන්න කිව්වේ නෑ. අපි පොඩ්ඩක් ওই සූත්‍ර ටික ඉස්සෙල්ලාම ලියාගෙනිමු. ඉස්සෙල්ලාම පොඩ්ඩක් ওই ටික හුරු වෙන්න මේ සූත්‍ර ටික ලියාගමු. මෙන්න මෙහෙම ලියන්න. එන්න 18 වෙනි පිටුවට. 18 වෙනි පිටුවේ සූත්‍ර 4 වෙන වෙනම ලියමු. මේ අපි එකටනේ කතා කරේ. එකට කතා කරේ. මෙහෙම ලියමු. ඔයාලට සූත්‍ර තියෙනවා. මෙන්න මෙහෙම ලියමු. right. ඉස්සෙල්ලාම ලියන්න අපි 18 වෙනි පිටුවේ ලියාගන්න. 18 වෙනි පිටුවේ හිස් පිටුවක් තියෙන්නේ. ඒකේ ලියාගන්න. අපි ලියමු M1 හැදෙන හැටි. M1 හැදෙන විදිය ලියන්න. M1 හැදෙන විදිය ලියන්නේ. M1 හැදෙන්නේ කොහොමද? M1 හැදෙන විදිය ලියන්න. M1 කොහොමද හැදෙන්නේ? තාපඩක් ලියන්නේ. M1 හැදෙන විදිය ලියන්න. M1 මහජනයා සතු විවහාර මුදල්නේ. මහජනයා සතු විවහාර මුදල් ධන මහජනයා සතු ලියාගන්න මේක මහජනයා සතු වාණිජ බැංකු වල ඇති ඉල්ලුම් තැන්පතු ඔන්න ඔය දෙක විතරක් ගත්තොත් M1 මුදල් සැපයීම. ඒ කියන්නේ මොකද්ද? පටු මුදල් සැපයීම. උඩින් ඕනම් මාතෘකාව ලියන්න පටු මුදල් සැපයීම. මොකද්ද මේ පටු මුදල් සැපයීම? ඕනම් මෙතනින් මාතෘකාව ලියාගන්න. උඩින් පටු මුදල් සැපයීම. පටු මුදල් සැපයීම. මම ඉඩමද නිසා ඔක්කොම ලියන්න යන්නේ නැහැ. උඩින් මාතෘකාව ලියාගන්න පටු මුදල් සැපයීම. පටු මුදල් සැපයීම හැදෙන්නේ කොහොමද? M1. පටු මුදල් සැපයීම කියන්නේ M1. M1 හැදෙන්නේ කොහොමද? මහජනයා සතු විවහාර මුදල්. ඒ කියන්නේ අපේ අතේ තියෙන කාසිහා නෝට්ටුයි මහජනයා සතු වාණිජ්‍ය බැංකු වල තියෙන ඉල්ලුම් තැන්පතුයි දෙක එකතු වෙලා. රයිට්? ඊළඟට ලියන්න M2 හැදෙන හැටි. M2 හැදෙන්නේ මේ ඔක්කොමයි. මේ ඔක්කොම කියන්නේ M1. මේ ඔක්කොම එකතු වෙනවා කොහොමදත්. M2ට යනකොට මේ ඔක්කොම මේ දෙකත් එකතු වෙනවා. ওই දෙකට අමතරව තව එකතු වෙනවා. මහජනයා සතු වාණිජ්‍ය බැංකු වල ඇති මොනවද? කාලීන හා ඉතුරුම් තැන්පතු. කාලීන හා
ඉතුරුම් තැන්පතු. මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු. ඕකත් එකතු වෙනවා. M1 M1 ධන ඕකනේ. M2 හැදෙන්නේ M1 ධන මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු එකතු වෙනවා. ඊළඟට M2B කියන්නේ මොකද්ද? M2B කියන්නේ ඔය M2යි ඔය M2යි. ඔය තියෙන ඔක්කොම තමයි M2 කියන්නේ. ඒ ටිකයි M2යි M2ට ඔයිට අමතරව එකතු වෙනවා. මොනවද? තව කාරණා දෙකක්. දැන් ඔය තියෙන ඔක්කොම තමයි M2 කියන්නේ. ඒකට තව එකද කියන්නේ. දැන් M2 කියනකොට M1යි මහජනයා සතු වාණිජ බැංකුවලදී කාලීන හා ඉතුරුම් තැන්පතුත් එකතු වුණා. ඊට පස්සේ අහපව ඒ M2ට තව එකතු කරනවා. මොකද්ද? අපි එකතු කරනවා මොකද්ද? විදේශ ව්‍යවහාර මුදල් බැංකුවේ එකකවල ඇති නේවාසික තැන්පතු. අපි කියනවා විදේශ විවහාර මුදල් බැංකු ඒකකවල ඇති නේවාසික තැන්පතු. වාසික තැන්පතු. ඔකට අපි කියනවා RFC Resident Foreign Currency. විදේශ ව්‍යවහාර මුදල් බැංකුවේ නේවාසිකයන්ගේ තැන්පතුනේ. විදේශ කියන්නේ විදේශ ව්‍යවහාර මුදලින් අපේ රටේ නේවාසිකව තියාගෙන ඉන්න තැන්පතු. මේවා ගැඹුරින් ඇනලයිස් කරන්න ඕනේ. ඔයගොල්ලෝ මේක මොකක්ද කියලා දැනගත්තාම ඇති. දල වශයෙන් හරිනේ. ඊට පස්සේ තව එකතු කරනවා. මොකද්ද? ඔකට තව එකතු කරනවා NRFC එකයි RFC එකයි NRFC වලින් 150යි. NRFC කියන එක අපි කියන්න පුළුවන් මෙහෙම කිව්වත් හරි. දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්. අනේවාසික දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන අනේවාසික විදේශ විවහාර මුදල්. අපි මේකට කියනවා NRFC වලින් 50%. වගකීම් දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන්නේ අනේවාසිකයෙන් 50%. අනේවාසික non resident foreign currency. මේක resident foreign currency නේ. ඒක ඔක්කොම ගන්නවා. අර දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල්. ඔය ලියා ගන්න. NRFC වලින් 50%. ඒ තමයි M2B හැදෙන හැටි. හරි. මාතෘකා ලියා ගන්නවා නම් මේක පටු මුදල් සැපයීම. මේක පුළුල් මුදල්. මේක පටු. මේක පුළුල්. මේක ඒකාබද්ධ පුළුල්. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම. ඊළඟට වඩාත් පුළුල් මුදල් සැපයීම. වඩාත් පුළුල්. ඒ කියන්නේ M4. M4 හැදෙන්නේ කොහොමද? M4 හැදෙන්නේ ඔය ඔක්කොමයි. ඒ කියන්නේ මේ ඔක්කොම කියන්නේ මොකද්ද? මේ ඔක්කොමයි. මේ දැන් මේ තියෙන M2Bට තියෙන ඔක්කොමයි. ඔකට තව එකතු වෙනවා. මොනවද? කාරණා දෙකක්. එකක් බලපත්‍රලාභී විශේෂිත බැංකුව, අනිත් එක ලියාපදිංචි මූල්‍ය සමාගම. බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති මහජනතාව සතු තැන්පතු. බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ඇති මහජනතාව සතු තැන්පතුයි. බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මහජනතාව සතු තැන්පතුයි. ඊට පස්සේ ඔකට එකතු වෙනවා තව ලියාපදිංචි මූල්‍ය සමාගම් වල මහජනතාව සතු තැන්පතු. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල මහජනතාව සතු තැන්පතු. ඔන්න ඔක තමයි අවසාන වශයෙන් ඉන්නේ 4. ඒ මොකද්ද මේක මොකද්ද? පටු මුදල් සැපයීම. මට කියන්න මොකද්ද පටු මුදල් සැපයීමේ නිර්වචනේ? පටු මුදල් වල තියෙන කාරණා දෙකයි. මොකක්ද තියෙන්නේ? මහජනයා සතු විවහාර මුදලුයි මහජනයා සතු වාණිජ බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතුයි විතරයි. පටු මුදල් කියවම තියෙන්නේ මහජනයා සතු විවහාර මුදල් තියෙනවා. මහජන සතු විවහාර මුදලුයි මහජනයා සතු වාණිජ බැංකුවල ඉල්ලුම් තැන්පතුයි විතරයි M එකේ තියෙන්නේ. M2 කිව්වහම අර M එකේ තියෙන ඔක්කොමයි. මේ උඩ තියෙන ඔක්කොමයි. ඊට පස්සේ මහජනයා සතු වාණිජ බැංකුවල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතුත් එකතු වෙනවා. ඊට පස්සේ M2B කිව්වහම මේ M2 තියෙන ඔක්කොමයි ඊට අමතරව එකතු වෙනවා විදේශ ව්‍යවහාර මුදල් බැංකුවේ එක්වල ඇති නේවාසික තැන්පතු resident foreign currency RFC සහ දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන අනේවාසික විදේශ ව්‍යවහාර මුදල් non resident foreign currency වලින් 50%. දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන්නේ භාගය. ඒ නිසා එහෙම තමයි අපි කියන්නේ. දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන අනේවාසිකයන්ගේ සල්ලි වලින් ලංකාවේ තියෙන 50%. ඒ වගේම M4 කියන සංකල්පයට આવොත් ඔය M2 තියෙන ඔක්කොම අරගෙන බලපත්‍රලාභී විශේෂිත බැංකුවල තියෙන මහජනතාව සතු තැන්පතුයි ලියාපදිංචි මූල්‍ය සමාගම් වල තියෙන මහජනතාව සතු තැන්පතුයි එකතු කරනවා. ඔය තමයි අවසාන සංකල්පය. රයිට්. එතකොට ඒ ටික පුළුවන් අපිට අග්ගාලා 20 වෙනි පිටුවේ තියෙන පොඩි ගාණක් ඒක හදලිමු. 20 වෙනි පිටුවේ තියෙන පොඩි ගාණක් ඒක හදලිමු.
ඒක තියෙන මේක හුරු වෙන්න විතරයි. ඒක මහා ලොකු ඔයගොල්ලන්ට මේ උඩ යට පටලවල ගණන් දෙන්නේ නැහැ හරිනේ. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. 20 වෙනි පිටුවේ ටක් ගාලා හදන්න. ටක් ගාලා විනාඩියෙන් හදන්න විනාඩිය. මොකක්ද ඒක අහන්නේ අපිට විස්තර ටිකක් දීලා තියෙනවා. අපෙන් අහනවා පටු මුදල් සැපයීම, ඒකාබද්ධ මුදල් සැපයීම, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම සහ ඊතා පුළුල් මුදල් සැපයීම. රයිට්. පටු මුදල් සැපයීම කියන්නේ මේකනේ. පටු මුදල් කියන්නේ මේක M1. මොකද්ද? මහජනයා සතු විවහාර මුදලුයි මහජනයා සතු වාණිජ බැංකුව වල ඇති ඉල්ලුම් තැන්පතුයි. මහජනයා සතු විවහාර මුදල් තියෙනවා කොච්චරද? 150. රයිට්. වාණිජ බැංකුව වෙත ඇති විවහාර මුදල් අපිට වැඩක් නැහැ. මහ බැංකුව ඇති වාණිජ බැංකු තැන්පතු අපිට වැඩක් නැහැ. වාණිජ බැංකුව ඇති වාණිජ බැංකුව වල ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු. මෙතින් මහජනයා සතු වාණිජ බැංකුව වල තියෙන ඉල්ලුම් තැන්පතු කීයක් තියෙද? මහජනයා සතු විවහාර මුදල් 150යි. වාණිජ බැංකුව ඇති විවහාර මුදල් 20 අපිට වැඩක් නැහැ. මහ බැංකුව ඇති වාණිජ බැංකු තැන්පතු අපිට වැඩක් නැහැ. වාණිජ බැංකුව වල ඇති මහජනයා සතු ඉල්ලුම් තැන්පතු 120යි. අන්න. එතකොට M එකට ගන්න මොකද්ද? මහජනයා සතු විවහාර මුදලුයි අපේ අතේ තියෙන කාසියා නෝට්ටුයි අපිට අයිති වාණිජ බැංකුව වල තියෙන ඉල්ලුම් තැන්පතු. මහජනයා සතු වාණිජ බැංකුව වල තියෙන ඉල්ලුම් තැන්පතු. කරන්ට් account චෙක් පොත් වලින් ගනුදෙනු කරන ඒවා. 120. එහෙනම් මේ දෙක එකතුව කීයද? 270යි. රයිට්. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? පුළුල් මුදල් සැපයීම M2. කොහමද M2 හොයන්නේ? M2 හොයන්නේ M1ට එකතු කරනවා. මහජනයා සතු ලියන්න වාණිජ බැංකුව වල ඇති මොනවද? කාලීන හා ඉතුරුම් තැන්පතු. කාලීන හා ඉතුරුම් තැන්පතු. හරි. M1 කීයද? 270යි. ආවකට එකතු කරනවා මහජනයා සතු වාණිජ බැංකුව වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු. ඔක තියෙනවා වාණිජ බැංකුව වල ඇති මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු තියෙනවා 600ක්. වාණිජ බැංකුව වල තියෙන මහජනයා සතු කාලීන හා ඉතුරුම් තැන්පතු තියෙනවා 600ක්. එන එකතුව කීයද? 970යි. 900 නෙමෙයි sorry 870යි. මහජනයා සතු වාණිජ බැංකුව වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු තියෙනවා 600ක්. රයිට්. ඒක හරි. හරි. ඒක හරිනේ. මොකද්ද M1 දන මහජනයා සතු M1ට අර තියෙන 270ට මේකත් එකතු කරනවා. මහජනයා සතු වාණිජ බැංකුව වල ඇති කාලීන හා ඉතුරුම් තැන්පතු. හරි. ඊළඟට ඉක්මන් කරන්න. අමාරු එකක් නෙමෙයි උක. ඊළඟට බලන්න මොකද්ද M2B කියලා කියන්නේ මොකද්ද? M2B කියලා කියන්නේ. කාට හරි පොඩ්ඩක් වේගෙ වෙන්න නම් හපව පොඩ්ඩක් රිවර්ස් කරලා බලන්න පුළුවන් නේ. M2B. M2B කියලා කියන්නේ M2ට ඔය තියෙන M2ට එකතු කරන මම නිකන් කෙටියෙන් කිව්වොත් RFC නේවාසික තැන්පතුයි NRFC වලින් 150 කියන්නේ දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන කොටස. මේක තියෙනවා RFC නේවාසික තැන්පතු කීයක් තියෙද? M2 තියෙනවා 870ක්. 270 870ක් තිබුණනේ. එහෙනම් විදේශී වහාර මුදල් බැංකුවේ එක්වල නේවාසික තැන්පතු 75යි. 75යි. resident foreign currency resident නේවාසික තැන්පතු 75යි. ඊට කියනවා දේශීය තැන්පතු වගකීම් ලෙස සලකනු ලබන අනේවාසික විදේශී වහාර මුදල් 125යි. අනේවාසිකව. එතකොට මේක ආයේ මේකෙන් 150ක් හොයන්න ඕනේ නැහැ. දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන එක තමයි දීලා තියෙන්නේ. ඒත් ආයේ එක 150ක් කරන්නේ නැහැ හරිනේ. දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන කොටස කියන්නේ 150 තමයි. දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන අනේවාසික විදේශී වහාර මුදල්. ඒ කියන්නේ non resident foreign currency. ඒ අර දේශීය තැන්පතු වගකීම් ලෙස සලකන කියන වචනේ දාන්නේ 150 තමයි කියන එක අවධාරණය කරන්න. කියන්නේ 150 තමයි. එතන මෙතන එකතු කරලා ගත්තොත් කීයක් තියෙද? 1075 270ක් තියෙනවා. ඊට පස්සේ M4 අහන්න. M4 කියලා කියන්නේ M2Bට එකතු කරනවා මොනවද? බලපත්‍රලාභී විශේෂිත බැංකුයි. බලපත්‍රලාභී විශේෂිත බැංකු වල ඇති මොනවද? මහජනතාව සතු තැන්පතුයිනේ. බලපත්‍රලාභී විශේෂිත බැංකු වල මහජනතාව සතු තැන්පතුයි. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ඇති මොනවද? මහජනතාව සතු තැන්පතුයි. බලපත් එතන M2B අපි දන්නවා M2B තියෙනවා 1070ක්. 70ක්. බලපත්‍රලාභී විශේෂිත බැංකු වල කොච්චරක් තියෙද? මහජනතාව සතු තැන්පතු 40යි. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල මහජනතාව සතු තැන්පතු යටම තියෙනවා 90යි. ওই ටික තමයි අපිට වැදගත් වෙන්නේ. හරිනේ වැදගත් නොවන ඒවා කොච්චර දුන්නත් අපි ගන්නෑ. ඔය මහ බැංකුවේ සුද්ධවත්කම මේවා අපිට වැඩක් නැහැ. වාණිජ බැංකු වල තැන්පතු ඒ වැඩක් නැහැ. හරි ලියාපදිංචි මූල්‍ය සමාගම් වල තියෙනවා 90ක්. මෙතන 40යි. ඒ කියන්නේ කොච්චරක් එකතු වෙන්න ඕනද? එකතු වෙන්න ඕන 130ක්. 130ක් එකතු වුණොත් 1200ක්ද කොහෙද එනවා? හරි ඉලක්කම් බලා ගන්න. ඉලක්කම අවුලක් නැහැනේ. රයිට්. ඔන්න ඕක තමයි මේ මුදල් සැපීමයි පොඩ්ඩක් මේ දල අවබෝධයක් ගන්න මං කිව්වක මහා ගැඹුරින් අධ්‍යයනය කරන්නවත් එහෙම අවශ්‍ය නැහැ. හරිනේ. බට් මේ බේසික් දැනගන්න ඕනේ නැතුව අපිට කතා කරගෙන යන්න බෑ ඉස්සරහට. හරිනේ. ඊළඟට අපි මේ වීඩියෝ එක අවසන් කරනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හම්බ වෙනවා. ඒකදී අපි කතා කරන්නේ
පදනම් මුදල් කියන්නේ මොකද්ද? අධිබලති මුදල් කියලා කියන්නේ මොකද්ද? ඒවා සහ මුදල් ගුණකය ඊළඟට මුදලේ සංසරණ ප්‍රවේගය අන්නේ කොටස් ටික තමයි අපි අවසාන වශයෙන් එතන කතා කරන්නේ. ඊට පස්සේ අපි සාකච්ඡා කරනවා උද්දමනය. එහෙනම් බොහොම ස්තුතියි. අපි නැවත 6 වෙනි පාඩම් එකකින් හමු වෙමු. හරි බොහොම ස්තුතියි.